සූත්‍ර සාකච්ඡාව ආරම්භයට මත්තෙන් නැවතත් ලෝතර බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නට අප සමගින්ම තෙවරක් නමස්කාර පාඨයන් කියවමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සදහවතුනි, කාරුණික පින්නතුනි, අද දවස තුලදී අපි පසුගිය සතියෙහි මූලික වශයෙන් ත්‍රිපිටකයෙහි ඉතිහාසය නැත්නම් ත්‍රිපිටක අධ්‍යයනයක් කරන කෙනෙකුට මූලික වශයෙන් ඒ ඉතිහාසයේ කුමන ආකාරයකින් සැකසුනේද කියන එක පිළිබඳව වටහා ගැනීමට පහසු වන අයුරින් සරල පැහැදිලි කිරීමක් සිද්ධ කරලා දෙන්නට යෙදුණා. ඉතින් අද අපි ආරම්භ කරනවා ත්‍රිපිටක ධර්ම අධ්‍යයනය අද ඉඳගෙන. එතකොට එහිදී ඔබ බොහෝ දෙනා දැනුවත් වී පවතිනවා. අද අපි සාකච්ඡා කරන සූත්‍රය කුමක්ද කියන එක පිළිබඳව අපි විශ්වාස කරනවා ඔබ ඊට කලින් සූත්‍රය කියවා පැමිණෙන්නට ඇති බව. අද දවසේ අපිට සමස්ත සූත්‍රය සාකච්ඡා කරගන්නට කාලය නොමැති වුණත් මොකද මේ දීඝනිකායේ සූත්‍ර අති දීර්ඝයි. ඒකට අපිට ත්‍රිපිටකය තුල සූත්‍ර පිටකයේ එන පළවෙනි කොටස බවට පත් වෙන දීඝනිකායේ එන බ්‍රහ්මජාල සූත්‍රය අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. යම් කෙනෙක් අලුතින් සම්බන්ධව සිටිනවා නම් ඒ අයට දැන ගැනීම පිණිස සඳහන් කරන්නට යෙදුනේ. ඒ අනුව අපි බ්‍රහ්මජාල සූත්‍රයේහි අන්තර්ගත තොරතුරු සාකච්ඡා කරන්නට අවශ්‍ය කරන කෙටි සටහනක් නැත්නම් අපි සංක්ෂිප්ත වශයෙන් සූත්‍රයේන තොරතුරු අන්තර්ගත කොට සටහනක් සකසාගෙන තිබෙනවා. ඔබට අපි මූලික වශයෙන් බලා ගැනීමට ෂෙයා කරලා අපි මේක ආරම්භ කරමු. එතකොට අපි සඳහන් කරන්නට යෙදුණු විදිහට අද අපි සාකච්ඡා කරන්නේ සූත්‍ර පිටකයේහි දීඝනිකාය තුල අඩංගු වන බ්‍රහ්මජාල කියන සූත්‍රය. එතකොට දීඝනිකායට සූත්‍ර 34ක් අඩංගු වෙනවා. ඒ සියල්ලක්ම දීර්ඝ සූත්‍රයි. ඒකයි අපි දීඝනිකාය කියලා සඳහන් කරන්නේ. එතකොට මේ දීර්ඝ සූත්‍ර 34 ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. සීලක්ඛන්ධ වග්ගපාළිය, ඒකට අයිති සූත්‍ර 13ක්. ඒ වගේම මහා වග්ගපාළිය, ඒකට අයිති සූත්‍ර 10ක්. ඒ වගේම පාතික වග්ගපාළිය කියලා කියනවා. නැත්නම් මේක පාටික කියලාත් කියනවා. ඒකට සූත්‍ර 11ක් අයිති වෙනවා. දැනට අපි කෙටි සඳහනක් කියලා කිව්වොත් එතකොට අපි අද සාකච්ඡා කරන්නේ මේ පළවෙනි කොටස තුල එන සීලක්ඛන්ධ වග්ගපාළිය තුල එන සූත්‍ර 13න් පළවෙනි සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රයයි අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට ඇයි මේකට සීලක්ඛන්ධ වග්ගය කියන නම යෙදුනේ කියන එක සම්බන්ධයෙන් යම් අදහසක් බ්‍රහ්මජාල සූත්‍රය කියවුවනම් යම් කෙනෙක් එයාලට ඇති වෙන්නට ඇති. ඒකට හේතුව මේ සීලක්ඛන්ධ වග්ගය තුලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බොහෝ වෙලාවට තොරතුරු අඩංගු වෙනවා මේ සීලය සම්බන්ධයෙන්. එතකොට යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සහ
භික්ෂුන් වහන්සේ සහ මේ බුදුදහම සමග සම්බන්ධව පවතින සීලය කුමන අයුරින් සැකසීයක්ද කියන එක පිළිබඳව හොඳ වටහා ගැනීමක් ඇති කරගන්නට මේ සීලකන්ද වර්ග අධ්‍යයනය ඉතාමත් වැදගත් වෙනවා. එතකොට මේ සීලකන්ද වර්ගයේ එන පළවෙනි සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. පින්නතුනි බ්‍රහ්මජාල සූත්‍රය අපි කිව්වොත් බ්‍රහ්ම කියන වචනයට අර්ථයක් සැපියුවොත් එහිදී අපිට සඳහන් කරන්න පුළුවන් උත්තම කියන උසස් කියන අර්ථය බ්‍රහ්ම කියන වචනයට අර්ථයක් විදිහට අපිට සපය ගන්න පුළුවන්. එතකොට ජාල කියලා කියන්නේ දැල. ඔයත් දන්නවනේ දැල. එතකොට මේ උසස්යයි සලකපු දැලක් සම්බන්ධයෙන් නැත්නම් මේ ඒ කාලේ පැවති ඒ පරිසරය තුළ අපි ගිය සතිය තුළදී සඳහන් කරා ඔබට තර්කානුකූලව සහ ඔබට වැටහීම ඇති කරගත හැකි ආකාරයෙන් ඒ පරිසරය ඉන්දියාව තුළ පැවති දේශපාලනික සහ භූගෝලීය පරිසරය සම්බන්ධයෙන් අපි යම් වැටහීමක් ඔබට ඇති කරලා දෙන්නට යෙදුණා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය තුලදී සහ ඊට పూర్වයෙන් මොන වගේ පැවතීද කියලා. එතකොට මේ పూర్වයෙන් පැවති දෘෂ්ටිවාද 62ක් සම්බන්ධයෙන් තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය අඩංගු වෙන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි බ්‍රහ්මජාල කියලා නැත්නම් මේක දැලක් විදියට උසස්යයි සම්මත කරගෙන හිටපු දර්ශනවාද 62ක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රයයි. දැන් සටහන් පොත් තියාගෙන ඉන්න අයට අවශ්‍ය නම් මේ තොරතුරු සටහන් කරගන්න පුළුවන්කම තියෙනවා. සටහන් පොතක් පාවිච්චි කරන එක බොහොම වැදගත්. අපි මේක පාඨමාලාවක් විදියට දිගට කරගෙන යන්නේ. එතකොට මේ සටහන් පොතක් පාවිච්චි කරාම දිනේ යොදලා සූත්‍රයේ යොදලා පළවෙනි මේ සූත්‍රය සාකච්ඡා කරන පළවෙනි දවස තුල ඔබට දැනගන්න තිබෙන අතිරේක තොරතුරු මේ දල සටහනට අමතරව අතිරේක තොරතුරු කියන දේවල් සටහන් කරලා තියාගත්තොත් වඩාත් හොඳයි. එතකොට දැන් අද මේ සාකච්ඡා කරන සූත්‍රය දේශනා කළ ස්ථානය සම්බන්ධයෙන් කෙටි සඳහනක් කළ යුතුයි. එතකොට දේශනා කළ ස්ථානය රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර පිහිටි රාජාගාරක කියන ශාලාවේ නැත්නම් මේ රැය පහන් කරන්නට ඒ කාලේ ඔය පයින් ගමන් කරනකොට අපි දන්නවා ස්ථාන ගොඩනගලා තිබුණ රජවරු විසින් නැත්නම් රාජ්‍ය පාලනයේ විසින් විවිධ ස්ථාන ජනතාවගේ පහසුව පිණිස සකසලා තිබුණා. එතකොට ඒ කාලේ මේ රාජාගාරක කියන ශාලාවක් තිබුණා රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර. එක විවේක ස්ථානයක් රාත්‍රියට නැවතන් ගන්න පුළුවන් ස්ථානයක්. දැන් අපි ඔබට ඉදිරිපත් කොට තිබෙනවා මෙතන Google map එකකින් ගත්ත පින්තූරයක්. ඒකේ දැන් ඔබට පේනවා මා මේ Google map එකෙන් පෙන්වලා දීලා තියෙන පා ගමනින් යනවා නම් අදටත් ඔබ මේක හොඳට බලන්න. අපි ඔබට මේ PDF එක ලැබෙන්න සලස්වනවා. මේ වැඩසටහන අවසානයේ රජගහ නුවර කියලා කියන්නේ වර්තමානයේ රාජ්ගිර් කියන ප්‍රදේශය. දැන් බලන්න ඉන්දියාව තුල අපිට රාජ්ගිර් කියලා ප්‍රදේශයක් හමු වෙනවා. ඒ අවටවට පිටාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික තොරතුරු ඇතුළත් අන්තර්ගත වන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිටලා තියෙන. බලන්න මොන තරම් අපූර්වට මේවා ගැලපෙනවද කියලා. කාටවත් මේවා තර්කයට ලක් කරන්න ඉඩ නොසැලසෙන්නේ වර්තමානයේ තුල නාලන්දාව කියලා ප්‍රදේශයක් ඒ කාලේ තිබුණු නාලන්දාව කියන ප්‍රදේශය දැන් වර්තමානයේ නාලන්දා කියන ප්‍රදේශ නමින්ම හඳුන්වනවා. ඔබට Google map එකට ගිහිල්ලා සාකච්ඡා කරලා බලන්න පුළුවන්.
ඔව් රෙකෝඩ් කරගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට නාලන්දා නුවර සහ රාජ්ගිර් අතර දැන් මේ සූත්‍රයේ කියවපු අයට මතක ඇති නාලන්දා නුවරත් රාජ්ගිර් නැත්නම් රජගහ නුවර අතර පාරට තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක පිවිසෙන්නේ. දැන් බලන්න මෙතන පයින් ගියත් කිලෝමීටර් 13.7ක් පයින් යන පාරක් තියෙනවා. පයින් ගියත් මේ දෙක අතර යන්නේ සාමාන්‍යයෙන් පැය 2යි මිනිත්තු 49යි. සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට දෛනිකව ඇවිදින්න පුළුවන් කිලෝමීටර් 15ක් 20ක් කිසිදු ගැටලුවකින් තොරව. එතකොට සාමාන්‍යයෙන් ඇවිදින්මින් ගත කරන කෙනෙකුට ඒක සාමාන්‍ය දෙයක්. එතකොට දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර මාර්ගයට පිවිසියා කියලා සූත්‍රයේ අන්තර්ගත වෙනවා. අපි ඒක සූත්‍රයටත් ගිහිල්ලා උන්නන් බලමු. මේ බලන්න මෙතන තියෙන විදිය. එක් කලකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට 500ක් පමණ බොහෝ භික්ෂු සංඝයා සමග පැමිණියෝය. කියන්නේ මේ මහා මාර්ගයට අපි මේ පෙන්නපු මහා මාර්ගයට භික්ෂුන් වහන්සේලා 500ක් සමග පැමිණෙනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලා 500ක් සමග වැඩම කරන බුදුරජාණන් වහන්සේට අතරමඟ විවේකයක් අපි කල්පනා කරොත් උන්වහන්සේ හවස් යාමයේ තුල මේ පාරට පිවිසියා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගමන අතරතුරේදී මැද පිහිටලා තියෙන ස්ථානයක රාජාගාරක කියන ශාලාව තුල රාත්‍රී විවේක ගන්නවා. එතකොට මෙන්න මේ විවේක ගන්න අවස්ථාව තුලදී තමයි මේ සූත්‍රය දේශනා කරන්න හේතුව බවට පත් වුනේ. ඒකත් අපි සඳහන් කරන්නම් කියවලා ආපු නැති අයට මතක් වෙන සහ කියවලා ආපු අයට මතක් වෙන්න. මේ රජගහ නුවර සහ නාලන්දා නුවර අතර පාරේ ගමන් කරනකොට බුදුහාමුදුරුවෝ ගමන් කරන අවස්ථාව තුලදීම වැඩම කරන අවස්ථාව තුලදීම භික්ෂුන් වහන්සේලා 500ක් සමග වැඩම කරන අවස්ථාව තුලදීම බලන්න සුප්පිය කියන පිරිවැජියා තමන්ගේ බඹදත් කියන අතවැසියත් සමග දැන් සුප්පිය කියලා පිරිවැජියා කියලා කියන්නේ ඔයත් අහලා ඇති ඒ කාලේ හිටියා අචේලක සචේලක පරිබ්‍රාජක නිගණ්ඨ ආදී වශයෙන් කියන විවිධ ශාස්ත්‍රවරු. දැන් අපි අර ගිය සතියේ සඳහන් කරේ විවිධ දර්ශන මතවාද දරපු අය හිටිය කියලා. මේ පිරිවැජිය කියලා කියන්නේ පරිබ්‍රාජක කියන අදහස. එතකොට මේ සුප්පිය කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500 නමක් එක වඩින ඒ මගම භික්ෂුන් වහන්සේලාගේ පිටිපසින් ගමන් කරනවා තමන්ට උපකාර කරන අතවැසියත් සමග. මේ ගමන් කරන අතරතුරේදී දැන් අර පිරිවැජියට භික්ෂුන් වහන්සේලා සමග බොහෝම යහපත් අයුරින් ගමන් කරන බුදුරජාණන් වහන්සේ දැක්කම හිතට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැතිනේ. එයා සුප්පිය කියන පිරිවැජිය දොස් නගනවා බුදුහාමුදුරන්ට. විවිධ විදියට එයා දොස් නගමින් කතා කරමින් යනවා. හැබැයි බුදුහාමුදුරන්ට ඇහෙන්නේ නෙමෙයි. එයා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ධර්ම රත්නය පිළිබඳවත් සංඝයා පිළිබඳවත් මේ තෙරුවන් පිළිබඳව දොස් නගමින් එයා ගමන් කරනවා. කාත් එක්කද මේ දොස් ප්‍රකාශ කරන්නේ? බඹදත් කියන තරුණයා සමග නැත්නම් ඒ අතවැසිය සමග. ඔයත් මවා ගන්නකො කවුරු හරි කෙනෙක් යම් කිසි
ජටාවක් බැඳගත්තා වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එයා කොතන හරි විවිධ මේ අපි මේ චීවරයක් පරෝගෙන තියෙන වගේ එයා මොන හරි දෙයක් ඇඟ දරාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් යනවා තව අතවැසියෙකුත් එක්ක පාරේ ගමන් කරනවා. ගමන් කරන අතරතුරේ තමයි බුදුරජාණන් වහන්සේත් 500ක් භික්ෂුන් වහන්සේ නමක මේ පාරෙම ගමන් කරන්නේ. ඒතර පයින්නේ මේ ගමන යන්නේ. යන අතරතුරේදී මේක දැක්කම මොකද වෙන්නේ? සුප්පිය පිරිවැජ්ජා බුදුහාමුදුරන්ටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් බඹදත් තරුණියත් එක්ක දොස් කියමින් යනවා. මේක ඇහෙනවා හිතලා බලන්න පිටිපසින් ගමන් කරනවා නම් මේ පිටිපසින් යන සංඝයා වහන්සේට භික්ෂුන් වහන්සේලාට මේක ඇහෙනවා ඇති නේද? එතකොට මේක මග යන ගමනුත් ඇහෙනවා. ඒ විතරක් නෙමෙයි එදා රාත්‍රිය මේ රාජාගාරක කියන රාත්‍රී නවාතැන් පොලේම තමයි බුදුහාමුදුරුවෝ නවාතැන් ගත්ත වැඩ සිටින්නට තීන්දුව කරපු ස්ථානයේ තමයි මේ සුප්පිය පිරිවැජියත් බඹදත් තරුණියත් නතර වුණේ. දැන් ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේ මාර්ගයේ යන අයට නවාතැන් ගන්නට තියෙන ඒ කාල අවකාශය තුළ තියෙන ස්ථානයක් කියන එක සම්බන්ධයි. එතකොට ඒගොල්ලෝ ගිහලා එතනම නතර වුණා. බලන්න බුදුහාමුදුරන්ගේ තියෙන සරල ජීවිත රටාව මේ රජගහ නුවරත් මේ නාලන්දා නුවරත් අතර පාරට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉතින් භික්ෂුන් වහන්සේලාත් තමක පයින් ගමන් කරනවා. පයින් ගමන් කරන අතරතුරේදී මේ සිද්ධ වුණු සිද්ධියක් ගැනයි අපි මේ කතා කරන්නේ. එතකොට හරීම මතක තියාගන්න හරි ලේසි මේක සූත්‍රයේ තියෙන ලොකු කාරණාවක් විදිහට හිතන්න යන්නේ නැතුව මේ සිදුවීම ඔබ ඉමේජින් කරගන්න. ඔබේ මනසේ හොඳට රඳව ගන්න පුළුවන්. කිසි ගැටලුවකින් තොරව. එතකොට දැන් මෙහෙම නවාතැන් පොලේ ඉන්නකොට රාත්‍රියේහි පින්තූර ඇඳිනවා කාගේ හරි අතින් ඒක පොඩ්ඩක් වළක්ව ගන්න උත්සාහ කරන්න. එතකොට රාත්‍රියේ මෙහෙම නවාතැන් පොලේ ඉන්නකොට රාත්‍රියේත් ඇහෙනවා භික්ෂුන් වහන්සේලාට මේ විදියට අන් අය නැත්නම් අර සුප්පිය පිරිවැජියත් බඹදත් තරුණියත් සමග මේ කරන සාකච්ඡාව. හැබැයි මෙතෙන්දි විශේෂ දෙයක් මතක තියාගන්න ඕන. සුප්පිය පිරිවැජිය දොස් නැගුවට බඹදත් තරුණිය බුදුහාමුදුරුවෝ කෙරෙහි සංඝයා කෙරෙහි ධර්මයේ කෙරෙහි ගුණමයි කියන්නේ. එතකොට සුප්පිය පිරිවැජිය බනිනවා බඹදත් තරුණිය ගුණ කියනවා. එතකොට මේ දෙන්නගේ අදහස් දෙකක්. මගදිත් එහෙමයි දැන් ශාලාවේ නතර වෙලත් මේ ගැන කතාව. දැන් භික්ෂුන් වහන්සේලා සැතපෙන්න ඉඳිද්දි මේ කතාව ඇහෙනවා. ඇහුණාම භික්ෂුන් වහන්සේලා උදේ රැයින්ම නැගිටලා තවත් මේ රාජාගාරක කියන ශාලාවෙහිම තව රැස් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. අන්න එතෙන්ට රැස් වෙලා භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා කරනවා. මොකක්ද දැන් පාරේ ඉද්දිත් මේ සුප්පිය බැන්නා. සුප්පිය බනිද්දී යාට උදව් කරන්න ඉන්න බඹදත් හැබැයි මේ ಗುಣ කියනවා. දැන් මේ රාත්‍රියෙන් නිදාගෙන ඉන්න අවස්ථාව තුලදීත් අපිට ඇහෙනවා සුප්පිය තෙරුවන් කෙරෙහි අගුණ කියනවා. බඹදත් හැබැයි ಗುಣ කියනවා. ඔබට මේ සිද්ධිය හොඳට සිතේ මවා ගන්න පුළුවන්. මොන වගේ වෙනවද කියලා. ඔයත් ගමන් ගියාම මොන හරි මග නතර වුණාම කතා බහ කරනවානේ. ඒ වගේ සිද්ධියක් මේ වෙන්නේ. සාමාන්‍ය සිද්ධියක්. එතකොට භික්ෂුන් වහන්සේලා මේක කතා බහ කරනවා ශාලාවට රැස් වෙලා උදේ රැයින් නැගිටලා ශාලාවට රැස් වෙලා මේ ගැන කතා කරනවා. කතා කරනකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ විමසනවා මොන වගේ කතා බහකින්ද යුක්ත වුණේ කියලා විමසලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔන්න බලන්න අපේ ජීවිතේට හරියම වැදගත් සඳහනක් ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ මොකක්ද? යමෙක් දොස් නගනවා නම් ඉතින්දී අසතුටු වෙන්න එපා. යමෙක් දොස් නගනවා නම් ඉතින්දී ඔබේ සිත අසතුටු භාවයට පත් කරගන්න එපා. අපි මොකද වෙන්නේ? අපිට කවුරු හරි දොස් කියනකොට අපේ සිත අසතුටටමයි පත් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා
යමි ಗುಣ වයද්දී ಗುಣ කියද්දිත් සතුටු වෙන්නත් එපා. හරි අපූර්ව කතාවක් මේ. අපූර්ව මඟ පෙන්වීමක්. මේ ජීවිතේ ජය ගන්න නොසැලීමින් ඉදිරියට යන්න බලාගෙන වැඩ කටයුතු කරගෙන යන කෙනෙකුට පුදුමාකාර අවවාදයක් දෙන්න. ඔබට දොස් නගද්දී ඔබ ඒ ගැන අසතුටු වෙන්න එපා. අසතුටු වුණොත් අසතුටු වුණ ගමන් වෙන්නේ මොකක්ද? කේන්තිය ඉන්නේ, පටිගය ඉන්නේ, ද්වේෂය ඉන්නේ, ඊළඟට ගැටීම ඉන්නේ. එතකොට තමන්ගේ තිබෙන පරිණතකම නැති වෙලා යනවා. තමන් අසන්සුන් භාවයටපත් වෙනවා. තමන්ගේ තැම්පත්කම අහිමි වෙලා යනවා. ඊළඟට ಗುಣ කියද්දි සතුටු වෙන්න එපා. ಗುಣ කියද්දි සතුටු වෙන්න එපා. ಗುಣ කියද්දි සතුටු වුණොත් මොකද්ද වෙන්නේ? උද්දාමයටපත් වෙනවා. මෙතෙන්දී කතා දෙකක් අපිට ගන්න පුළුවන්. ඒ මොකක්ද? අංක 1 අසතුටෙන් ඉන්න වෙලාවට අපි ගන්න තීරණ හරිම වැරදි. හරි. අසතුටටපත් වුණු ගමන් කවුරු හරි අපිට දොසක් නැගුවොත් ඒ අසතුටු වුණු අවස්ථාව තුළදී ගන්න තීරණය නිවැරදි තීරණයක් වෙන්නේ කවදාවත්. ජීවිතේට මේ ආදර්ශයක්. ඊළඟට හැබැයි කවුරු හරි ಗುಣ කියනවා. හොඳ කියනවා. හොඳ කියද්දි සතුටු මනසින් ගන්න තීරණේ කවදාවත් නිවැරදි නැහැ. ඒතකොට මේ සතුටින් සිටිද්දිත් අසතුටින් සිටිද්දිත් මේ අවස්ථා දෙක තුලදීම ගන්න තීරණේ නිවැරදි තීරණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ජීවිතය සම්බන්ධයෙන් කතා කරොත්. ඒතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරන්නේ ඔබ මේ අසතුටු භාවයට පත් වෙන්න එපා. දොසක් කිව්වා කියලා. ඒ වගේම ගුණවයද්දි සතුටු වෙන්නත් එපා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේම සඳහන් කරන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඔබ දොස් කියද්දි කුමක්ද කළ යුත්තේ? සූත්‍රය කියවලාපු අයට මතක ඇති. ඔබ දොස් කියද්දි කළ යුත්තේ මොකක්ද? ඔබ තුල එවන් දොසක් නැත්තම් තමා තුල එවන් දොසක් නැති බව දකින්න කියලා කියනවා. තමා තුල එවන් දෝෂයක් නැහැ නේද කියන එක සම්බන්ධයෙන් ඔන්න කවුරු හරි ඔබට හෝ මට හෝ කවට හරි අපිට දොස් කියනවා කියලා කියමු. දොස් කියනකොට ඔබ තුල ඒ දෝෂය නැත්තම් ඒ නැති දෝෂය සම්බන්ධයෙන් ඔබ අසතුටු වෙන්න එපා. මගේ ළඟ එවන් දෝෂයක් නැහැ නේද කියන එක පිළිබඳව සිතන්න කියලා කියනවා. නැත්තම් ඒක ප්‍රකාශ කරන්නත් පුළුවන්, ගැටෙන්න ඕන නැහැ. ප්‍රකාශ කරන්න පුළුවන් මගේ ළඟ එවන් දෝෂයක් නැති බව. ඒක දැනින්න අරින්න පුළුවන්, දැනගන්න සලසන්න පුළුවන්. ඒ වගේම ගුණවයද්දී සතුටු වෙමින් සඳහන් කරන්නේ නැතුව කුමක්ද කරන්න කියලා කියන්නේ තමන් තුල එවන් ගුණයන් තියෙන බව දකින්න. ඔව් එවන් ගුණයන් තියෙනකොට මේ වගේ ගුණයක් පැමිණෙන බව දකින්න. ඒ ගැන අමුතුවෙන් සතුටු වෙන කාරණාවක් නැහැ. ඒක සමබර කරගන්න විදිය නින්දාවත් ප්‍රශංසාවත් ආවහම මනස සමබර කරගන්න විදියක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ මෙතෙන්දී අපිට පෙන්වලා දෙන්නේ. ගැටලු තිබුණොත් ඔබට අහන්න අවස්ථාව සලසලා දෙනවා, දීර්ඝ වශයෙන් විස්තර කරගන්න උවමනාව තියෙනවා. ඊළඟට මෙහෙම සඳහන් කරපු බුදුරජාණන් වහන්සේ ඔන්න පැහැදිලි කරනවා සූත්‍රයේ තුලදී මොකක්ද මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් බුදුන් වහන්සේ කෙරෙහි යම් වර්ණනාවක් කරනවා නම්, තථාගතයන් වහන්සේ කෙරෙහි වර්ණනාවක් කරනවා නම් ඒ වර්ණනාව කරන්නේ මෙන්න මේ කාරණාවන් මත පදනම්ව නම් මොන කාරණාවන්ද? චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය කියන මෙන්න මේ සීලයන් පිළිබඳව සිතමින් නම් ඒ පිළිබඳව අදහසක් ඇති කරගෙන නම් මේ වර්ණනාව කරන්නේ ඒක ඒ වර්ණනාව ඇත්තටම හරිම වර්ණනාව බවට පත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන් පෙන්වන්න දෙනවා. දැන් සූත්‍රය කියවලා කීප දෙනෙක්ම මට සඳහන් කරා මේක හරි දිගයි. තේරෙන්නේ නැහැ වගේ කියන කතාවට වඩා මේක දිගයි. එතකොට මුල ඉඳන් කියවගෙන යනකොට අග මැද හරිය යනකොට මොකද්ද කියලා වැටහීමක් නැහැ. දැන් මේ පැහැදිලි කරලා දෙන්නේ කොහොමද මේක බෙදිලා තියෙන්නේ කියලා. ඔන්න එහෙමනම් ඉස්සෙල්ලම තිබුණේ මොකක්ද? ඒ විස්තරය සූත්‍රයේ
දේශනා කරන්න හේතුණු කාරණා ටික සූත්‍රයේ අඩංගු වුණා. ඊළඟට අඩංගු වෙනවා අන්න ජීවිතයට ආදර්ශයක් සපයලා දෙනවා. මොකක්ද? සාම් පාඨයක් දෙයක් කිව්වහම යම් කෙනෙක් දොස් කිව්වොත් ඒකට අසතුටු වෙන්න එපා. ಗುಣ කිව්වොත් සතුටු වෙන්න එපා කියලා පැහැදිලි කරලා දෙනවා. ඊළඟට සඳහන් කරනවා බුදුන් වහන්සේට යම් කෙනෙක් තථාගතයන් වහන්සේට යම් මෙහෙට සත්‍යයක් ඇහෙනවා. ඒ නිසා කරුණාවෙන් මියුට් කරලා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳ වේවි. එතකොට ඉතින් සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඔන්න මෙන්න මේ වගේ දේවල් දැකලා තමයි මොනවද චූල සීලය, මහා සීලය, මධ්‍යම සීලය වගේ දේවල් දැකලා තමයි කෙනෙක් මේ නිකන් ಗುಣ වයන්නේ. හරි. ඒකට ඊට වඩා දෙයක් බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ උත්සාහ කරන්නේ. ඒවට අපි අසතුටු වෙන්න දෙයක් නැහැ, සතුටු වෙන්න දෙයක්වත් නැහැ. මෙන්න මේ වගේ දේවල් මත පිළිහිටමින් තමයි පෘථග්ජන මිනිසයා වර්ණනා කරන්නේ ගුණ වයන්නේ. මොනවද? චූල සීලය. ඔන්න චූල සීලය කියලා කාරණාවන් සඳහන් කරනවා 50ක් සඳහන් කරනවා. බලන්න. මෙතෙන්දී අපි මේ සීලය ගැන යම් ප්‍රාණඝාතය සම්බන්ධයෙන් විස්තර කරනවා. ඊළඟට දඬු මුගුරු නොමැති බව, අන් අයට හිංසා කරන්නේ නැති බව, පාපයට ලැජ්ජා බව, දයාව තියෙන බව, සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාව තියෙන බව, මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ තුල තියෙන සාමාන්‍ය ගණයේ සිල් බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගොඩාක් උසස් ප්‍රඥාවක්, සීලවන්තකමක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. මේ චූල සීලය කියලා කියන එකෙන් අර්ථවත් කරන්නේ මොන ප්‍රාණඝාත ආදී ඒ අකුසල් පංච අකුසල් කරන්නේ නැහැ. හිංසා කරන්නේ නැහැ, කාටවත් දයාවෙන් වැඩ කරන්නේ බුදුහාමුදුරුවෝ. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වැඩ කරන්නේ, නොදුන් දේ ගන්නෙ නැහැ. දුන් දෙයමයි ගන්නෙ, දුන් දෙයම කැමැති වෙන්නේ. නොදුන් දේ ඉල්ලන්නේ නැහැ. වංචාවක් කරන්නේ නැහැ. ඊළඟට බ්‍රහ්මචර්යාව සුරකිනවා. දුරාචාරයේ යෙදෙන්නේ නැහැ. ස්ත්‍රීන් පාව ගන්නෙ නැහැ. ඊළඟට බොරු කියන්නේ නැහැ, සත්‍යම කතා කරනවා. ඊළඟට ලෝකයා මුලා කරන්නේ නැහැ. ඊළඟට කේලම් කියන්නේ නැහැ. තැනකින් අහලා තවත් තැනකට කියන දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම බිඳුණු අය එකට එකතු කරනවා. ඒ වගේම සමගියටම අනුබල සපයනවා. සමගිව්වන්ටම කැමති වෙනවා. සමගිව්වන් කෙරෙහිම සතුටු වෙනවා. බලන්න බුදුහාමුදුරුවන්ගේ තිබුණු ගති ලක්ෂණ අපිටත් මේවා ජීවිතේට ළඟා කරගන්න පුළුවන්. අපිට බෝසත් පුජ්‍යලයක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේ ටික තමයි සූත්‍රයේ මේ චූල සීලය විදිහට පැහැදිලි වෙන්නේ. ඊළඟට කවදාවත් පරුස වචනයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙකුට කනට අයහපත පිණිස හේතු වන ඒ කියන්නේ කනට අයහපත කියලා කියන්නේ හිත රිදෙන වචනයක් කියන්නේ නැහැ. කතා කළ යුතු යම් අවවාදයක් දෙන්න ඕන නම් ඒක කිය යුතු කාලය බලලයි දෙන්නේ. අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් බුදුහාමුදුරන්ගෙන් මේ ගති ලක්ෂණ. අපි ගොඩක් වෙලාවට අපිට ජීවිතේ අපි සුදුසු කාලයේ සමහර දේවල් කියන්නේ නැහැ. අපි ඇත්ත වුණත් කතා කරද්දී සුදුසු අවස්ථාව බලන්නේ නැතුව කලබල වෙලා ඇත්ත කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සුදුසු කාලය තුලදී බුදුහාමුදුරන්ගේ ගති ලක්ෂණය තමයි සුදුසු කාලය තුලදී කිය යුතු දේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තව අපි ගත්තොත් එම සාමාන්‍ය යතු දාන්න දේවල් නැටීම් ගැයීම් මල් මාලා පැලඳීම් ආදිය මේවා නැහැ. ඊළඟට රන් රිදී කහවණු භාවිතේ නැහැ. ඊළඟට අමු මාංශ පිළිගන්නේ නැහැ. ස්ත්‍රීන් හෝ ගැහැණු දරුවන් පිළිගන්නේ නැහැ. දාසීන් පිළිගන්නේ නැහැ. එළු බැටළුවන් පිළිගන්නේ නැහැ. ඉතින් අද
සමහර තැන්වල තියෙන්න පුළුවන්. ඒ වගේම කුකුලන් ඌරන් පිළිගන්නේ නැහැ. ඇතුන් ගවයින් අශ්වයන් පිළිගන්නේ නැහැ. ඔන්න බලන්න. එතකොට ඇතුන් සම්බන්ධයෙන් බුදුදහමේ එන මතය. ඇතුන් ගවයින් අශ්වයන් වෙලඹුම් පිළිගන්නේ නැහැ. ඊළඟට දූත ගමන් සහ ගෙන්ගෙට පණිවිඩ අරගෙන යන්නේ නැහැ. ඊළඟට වෙලහෙළ දාම් කරන්නේ නැහැ. හොර කිරුම් මැනුම් ආදිය කරන්නේ නැහැ. අල්ලස් ගැනීම වංචා සහ මායම් ඇත්තේ නැහැ. කැපීම් වදදීම් බදබන්ධනයට පත් කිරීම බුදුරජාණන් වහන්සේ තුල ඇත්තේ නැහැ. බලන්න. එතකොට දැන් මේකෙන් ඔබ තේරුම් ගන්න බුදුදහම සහ ඒ සංකල්ප මොන විදියටද ගොඩ නැගිලා තියෙන්නේ. අද අපි සමහර දේවල් අපේ සම්ප්‍රදායත් සමගින් අපිට මේවා වෙන් කරලා හඳුන ගන්න බැරුව බුදුදහම කියන දේ කුමක් කොතන පිටමින් ක්‍රියා කරන්නද කියන එක පිළිබඳව තේරුම් ගන්න බැරුව මේවා වෙන් කොට හඳුන ගන්න බැරුව අපි බොහෝ වෙලාවට පීඩා විඳිනවා. ඒ නිසා ඔබ බොහොම ප්‍රඥාවෙන් මේ දෙස බලා මේවා කියවා දැන හඳුනා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය සහ මේ දර්ශනය කුමන අයුරින්ද පැවතුනේ කියන එක පිළිබඳව අදහස් අපි හොඳට අපේ මනසට නගාගත යුතුයි. අපි ඒ තුල පිහිටිය යුතුයි. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි. එහෙම නොවන්නට එතනින් එහාට ඉන් පරිබාහිරව සිද්ධ කිරීම තුළ කටයුතු කිරීම තුළ සිද්ධ වෙන්නේ ශාසනයේ පරිහානිය සහ මේ ධර්මය ඉක්මනින් අතුරුදහන් වීමට මඟ සලසා ගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මධ්‍යම සීලය. මධ්‍යම සීලය. එතකොට මධ්‍යම සීලය තුලදී උන්වහන්සේ සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ගස්වැල් වන විනාශයන් කරන්නේ නැහැ. ඊළඟට නැටීම් ගැයින් විඥා කිරීම සත්වපෝර පැවැත්වීම ආදිය කරන්නේ නැහැ. කෙලිසෙල්ලම් කිරීමෙන් වැළකුණා. ඒ කියන්නේ මම මේ මෙතෙන්දි ප්‍රධාන විදිහට කොටස් කරලා බෙදලා තියෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න. නැත්නම් සූත්‍රයේ මේවා ගැන ලොකු විස්තර තියෙනවා. ඒ නිසා ඔබ කියවන්න පහසු වෙන්න සූත්‍රයේ තේරුම් ගන්න අධ්‍යයනය කරගෙන දිගට පහසුවෙන් මේක කරගෙන යන පහසු වෙන්නයි මේ ටික හදලා තියෙන්නේ. අපි ඔබට සඳහන් කරා කලින්ම මේ සූත්‍රය කියවමින් ත්‍රිපිටකය කියවමින් මේක තුල නියැලෙන්නට මඟ පාදා දීමක් අපි මේ වැඩසටහන තුලින් කරන්න කියන එක සම්බන්ධයෙන්. ඊළඟට ශරීරයේ ලස්සන කිරීම ආභරණ පැළඳීම් ඒව කරන්නේ නැහැ. එතකොට දැන් විවිධ පාවහන් වර්ග දාදි සැරසිලි තියෙන පාවහන් පළඳින්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බොහොම සරලව ජීවත් වුණු උත්තමයන් වහන්සේ නමක්. අපිට පේන බුදුහාමුදුරු මොන වගේ කෙනෙක්ද කියලා මේකෙන්. ඊළඟට මහා උස්සාසන මහාසන පරිහරණය කරේ නැහැ. එතකොට සූත්‍රය තුල තියෙනවා ඒ කාලේ ඔය විවිධ ලොම් වලින් ලොම් අඟල් 4ක් විතර දිගට බොහොම සැප පහසුවට ඉන්න පුළුවන් උස්සාසන මහාසන තිබුණා. මොකද බුදුරජාණන් වහන්සේ ඒව පරිහරණය කරේ නැහැ. ඊළඟට රාජකථා, චෝර කතා, ඉත්ති කතා ආදී මේ දෙතිස් කතාවෙන් බුදුහාමුදුරු බැහැර වුණා. ඊළඟට තර්ක විතර්ක කරමින් වාද කරේ නැහැ. ඒ කියන්නේ වාද කරමින් ගැටෙන්න ගියේ නැහැ. තර්ක විතර්ක කරමින් බුදුහාමුදුරු කවදාවත්. බලන්න බුදුහාමුදුරුන්ගේ ජීවිතය අපිට පේන්න පටන් ගන්න ඕන මේව දකිනකොට. ඒක මොනතරම් නිහඬව විවේකයට තර්ක විතර්කයට නොයමින් බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මඟ පෙන්වීමක්ද අපිට මේ කියලා දෙන්නේ. කෙලස් ගොඩ නොනැගෙමින් යන මඟට ආදර්ශයක්ද මේ සපයලා තියෙන්නේ මේ උන්වහන්සේගේ චරිතය තුලින්. අපි ඒකත් පැහැදිලි කරන්න මේ මධ්‍යම සීලය, චූල සීලය, මහා සීලය කියන එකේ අර්ථය නැවතත් ඊළඟට බුදුහාමුදුරු දූත මෙහෙවරේ දුන්නේ නැහැ කියන එක අපි උඩත් සඳහන් කරා. තව දෙයක් තමයි සිව්පසයේ බලාපොරොත්තුෙන් වෙනත් කෙනෙකුගේ ಗುಣ නැසීම සහ ලාභයේ පිණිස ಗುಣ කීම වැනි දේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරේ නැහැ. කියන්නේ තමන් වහන්සේට ලාභයක් ලැබෙනවා නම් කාගේවත් ගුණක් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගුණක් සඳහන් කරා නම් පවතින ඇත්ත යථාර්ථයේ ගුණ ප්‍රකාශ කිරීම පමණයි සඳහන් කළේ. එතකොට
මෙන්න මේ කියන ආකාරයෙන් අපිට චූල සීලය තුල කොටස් 9කට බෙදමින් අපිට තොරතුරු හඳුනා ගන්න පුළුවන්කම පවතිනවා. ඊළඟට මහා සීලය තුලදී සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිකාව මිත්‍යා ජීවිකාවක් උනේ නැහැ කියන එක පැහැදිලි කිරීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ජීවිකාව දැන් අද ඔයත්තුන්ට සමහර වෙලාවට බුදුදහමයි අපිට අපේ දීර්ඝ කාලයක් පැවති සංස්කෘතික ගති ලක්ෂණයි වෙන් කර ගන්න බැරුව අපි ගොඩ වෙලාවට වෙහෙස දරමින් ඉන්නවා. දැන් විහාරස්ථානවල දේවාල පැවැත්වීම ආදී වශයෙන් ඊළඟට ඒ වගේ සෙත් කවි සජ්ජායනා කිරීම ඊළඟට අනිත් පැතින් ගත්තාම තව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීම මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒතකොට මේ මහා සීලය තුලදී පෙන්වලා දෙන්නම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පේන කීම් අනාවක කීම් දැන් ඔයත් මම දැකලා තියෙන බොහෝ වෙලාවට සමහර වෙලාවට කාට හරි අනාගතය ගැන මේ ලෝක විනාශය මෙහෙම වෙනවා නැත්නම් ඉස්සරහට මේ වගේ මහ විනාශයක් වෙනවා වැසි වසිනවා කියලා කවුරු හරි කිව්වම ඒක අපි ගොඩක් පිළිගන්නවා. ඒක බුදුදහමත් එක්ක ගැළපුණු දෙයක් විදිහට අපි හිතලා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා පින්නතුනේ. එතකොට ඔබ තේරුම් ගත යුතුයි අපි තේරුම් ගත යුතුයි බුදුදහම කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඊළඟට ශාස්ත්‍ර කිව්වේ නැහැ, අංජනම් බැලුවේ නැහැ, වෙදකම් කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සියලු ජීවිකා වෘත්තීන්ගෙන් මේ විදිහේ ජීවිකා වෘත්තීන්ගෙන් බුදුරජාණන් වහන්සේ බැහැර වෙලා කටයුතු කරන්නට යෙදුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන චරිතය බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ තිබෙන ජීවන පැවැත්ම ඔබට හඳුනා ගන්නට උන්වහන්සේ කවුද කියන එක සම්බන්ධයෙන් පිටින් බලපු කෙනෙක්ට පේන විදිය කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහසක් ගන්නට අපිට මේ චූල සීලය මධ්‍යම සීලය සහ මහා සීලය වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔන්න බලන්න මෙතනින් අපි මේ කියපු චූල සීලයත් මධ්‍යම සීලයත් මහා සීලයත් තුල තියෙන සියලුම කාරණාවන්ගෙන් වෙන්නේ පුද්ගලයෙක්ගේ සිත තුල කෙලෙස් වැඩෙන එක. කෙලෙස් දියුණු වෙන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට මේවා එකතු නොකළ ගත යුත්තේ මේවා සම්බන්ධ කරගත යුතු නොවන්නේ ඒ සියල්ලක් හරහා කෙලෙස් වැඩිම යම්තාක් දුරට හෝ සිද්ධ වෙන්න පුළුවන්කම පවතින නිසා. ඒ නිසා තමයි සීලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ සීලයක් පෙන්වලා දීලා බුදුරජාණන් වහන්සේත් ඒ තුල පිහිටන ගමන්ම ශ්‍රාවකයන් විදිහට අපිටත් ඒ තුල පිහිටන්නට මඟ වදාළේ. එතකොට බුදුදහමේ මූලික අභිප්‍රාය මොකක්ද? පුද්ගලික සීලය තුල පිහිටවීම නෙමෙයි. බුදුදහමේ මූලික අභිප්‍රාය තමයි පුද්ගලයා සසර ගමනින් ඈතර කිරීම. එතකොට සසර ගමනින් ඈතර කරවන්න නම් එයාට කෙලෙස් ගොඩ නැගින දේවල් සිතේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් ගොඩ නැගින දේවල් එයාගෙන් දුරස් කරවන්නට ඕන. එයාගෙන් ඈත් කරවන්නට ඕන. පුද්ගලයාගෙන් ඈත් කරවන්නට ඕන. අන්න ඒ සඳහා තමයි අපිට මේ සීලය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට අපි අපේ ජීවිත තුළට මේවා හැකි අයුරින් 100%ක් නොවුනත් ළඟා කරගන්න උත්සාහ කරොත් මේ චූල සීලය, මහා සීලය, මධ්‍යම සීලය තුල දෙන දේවල් ඒවා හරි අයුරින් හඳුනාගෙන බුදුදහම කොතනද වැඩ කරන්න කියන එක පිළිබඳව තේරුම් අරගෙන ඒ අයුරින් අපේ ජීවිතය සකසා ගන්න ගමන් ඒකට අවශ්‍ය කරන මඟ සලසා දෙමින් ක්‍රියා කරන්න පුළුවන්කම ලැබෙනවා නම් අපි හැමදිනාටම එතකොට අපි සැබෑවටම මේ බුදුදහම තුල නියැලෙන්නන් බවට සහයි ප්‍රතිපදාවන් සුරක්ෂිත කරන්නන් බවට පත් වෙන්න වාසනාව උදා කරගැනීම. එතකොට ඒකෙන් අපි ගත යුතු අදහස කුමක්ද කියන එක සම්බන්ධයෙන් ඔයත්න්ට පැහැදිලි ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා හැබැයි මේවා දැකලා
ඔන්න උන්වහන්සේ සඳහන් කරන්නේ කොහොමද? ඉති වාහි භික්කවේ පුතුජ්ජනෝ තථාගතස්ස වන්නං පදමානෝ වදෙය්‍ය. මහණෙනි තථාගතයන්ගේ ගුණ කියනා වූ කෙලෙස් සහිත ජනයා මෙන්න මේ විදිහට තමයි ගුණ කියන්නේ. මොකක්ද? මොන වගේද? ඉදකෝ භික්කවේ අපමත්තකං ඕරමත්තකං සීලමත්තකං යේන පුතුජ්ජනෝ තථාගතස්ස වන්නං පදමානෝ වදෙය්‍ය. මේ සූත්‍රයෙන් ගත්ත තොරතුරු ටිකක් අපි මේ දාලා තියෙනවා. එතකොට මොන විදිහටද එහෙම සඳහන් කරන්නේ? යම් කෙනෙක් මේ පෘථග්ජන කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වර්ණනාවක් කරනවා නම් ඒ වර්ණනාව කරන්නේ අන්නර චූල සීලය, මධ්‍යම සීලය සහ මහා සීලය දිහා පමණක් දැකලා. හරි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ හරීම සුළු දෙයක් විදියට. ඒක බොහොම පොඩි දෙයක් විදියට තමයි බුදුහාමුදුරු සූත්‍රය තුල පෙන්වලා දෙන්නේ. ඒකෙන් අර්ථවත් වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ යනු ඊටත් වඩා ප්‍රබල වෙනත් දෙයක් තියෙන කෙනෙක්. එතකොට ඒ කාලේ අපි මෙතෙන්දී බුදුහාමුදුරුවෝ කෙරෙහි යම් දැනුමක් තියෙන නිසා අපි මෙහෙම බුදුහාමුදුරුවෝ කවුද කියන එක පිළිබඳව උන්වහන්සේ කවුද කියන එක පිළිබඳව දන්නවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරන අවස්ථාව තුළදී 500ක් පමණ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරන්නේ මේ සීලයේ මත පිහිටමින් පමණක් යම් කෙනෙක් චෝදනා කරමින් සහ ගුණ වයිමින් ක්‍රියා කරනවා නම් ඒක බොහොම සුළු දෙයක් පමණක් බව. එතකොට හැබැයි දැන් ඔන්න එතනින් එහාට තමයි බුදුහාමුදුරුවෝගේ තියෙන උසස්ම ටික ගැන කතා කරන්නේ. මොකක්ද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කාරණා 62ක් තියෙනවා මේ ලෝකේ නැත්නම් මේ බුදුහාමුදුරුවෝ ජීවත් වුණු පරිසරය තුළ කාරණා 62ක් සාකච්ඡාවට ලක් වුණා. නැත්නම් දර්ශනවාද 62ක් තිබුණා. අපි ඒවට කියනවා 62ක් පමණ මිත්‍යා දෘෂ්ටික මතවාද කියලා. 62ක් මිත්‍යා දෘෂ්ටික මතවාද කියලා අපි ඒව සඳහන් කරන්නේ. එතකොට මෙන්න මේක ඔබ සූත්‍රය කියවනවා නම් සූත්‍රයේ කියවද්දී තේරුම් ගන්න පුබ්බන්ත කප්පිකා කියන අයුරින් ඒකේ කොටස් 18ක් අපිට වෙන් කරන්න පුළුවන්. මේ 62 කොටස් 18කට වෙන් කරන්න පුළුවන්. වෙනම කොටස් 18ක් ගන්න පුළුවන්. පුබ්බන්ත කප්පිකා කියන එක කොටස් 18ක් ඇතුළේ. පුබ්බන්ත කප්පිකා 18ක් තියෙනවා. ඊළඟට අපරන්ත කප්පිකා 44ක් තියෙනවා. මේ දෙකම එකතු වුණාම තමයි 62ක් වෙන්නේ. එතකොට සූත්‍රයේ කියවන්න පහසු ඇති කිරීම ඔබට මෙතනින් ඇති කරගන්න පුළුවන්. ඔන්න බලන්න. දැන් කෙනෙක් එහෙමනම් චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය ගැන කියවලා ඊළඟට එන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ තොරවයි ක්‍රියා කරේ කියලා මේ පුබ්බන්ත කප්පිකා 18ත් ඊළඟට අපරන්ත කප්පිකා 44ත් විස්තර කරනවා. මොකක්ද මේ පුබ්බන්ත කප්පිකා කියලා කියන්නේ? පුබ්බන්ත කප්පිකා කියලා කියන්නේ ඔයත් අහලා තියෙනවා යම් කෙනෙක් සිත සමාධිමත් භාවයට පත් කරගෙන පෙර ආත්ම බලන්න පුළුවන්කම ඇති කරගන්නවා. පෙර භවයන් එයා පෙර භවයන් දකින්න පුළුවන්කම ඇති කරගන්නවා. අන්න ඒ විදිහට පෙර භවයන් දකින්න පුළුවන්කම ඇති වුණොත් කෙනෙකුට ඒ ආයුරින් පෙර භවයන් දැකලා එයා මතවාද 18ක් හදා ගන්නවා. හරි. මතවාද 18කට යනවා. අපරන්ත කප්පිකා කියලා කියන්නේ ඉස්සරහට ඒ කියන්නේ ඉදිරියට ලෝකයේ දකින්න නැත්නම් පුජ්‍යලයා කොතන උත්පත්ති ලැබනවද කියන එක පිළිබඳව දැකලා මතවාද 44ක් හදා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඔන්න මෙතනින් අපි අද පැහැදිලි කරගන්නවා මේ ලැබෙන කාලය තුලදී මේ 18න් පුබ්බන්ත කප්පිකා 18න් 4ක් පිළිබඳව. පුබ්බන්ත කප්පිකා 18 සූත්‍රයට අනුව අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් 5කට. මම සූත්‍රය පෙන්නන්නම්. ඔයත් සූත්‍රය පේනවා ඇති කියලා විශ්වාස කරනවා. පේන්නේ නැත්නම් කරුණාවෙන් දැනුම් දෙන්න. තොර බලන්න සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. දැන් බලන්න මෙතන ඔයත් පැහැදිලි
පරිබ්‍රාජය කතා කියලා කියන්නේ මූලික කොටස, ඊළඟට චූල සීල, මධ්‍යම සීල, මහා සීල, ඔන්න පුබ්බන්ත කප්පිකා. පුබ්බන්ත කප්පිකා කියන එකේ 18ක් ගැන කියලා තමයි මේ පුබ්බන්ත කප්පිකා 18 මෙන්න මේ විදිහට කොටස් 5කට බෙදෙනවා මෙතෙන්ට යනකම්. සාස්වතවාද, ඒකච්ච සාස්වතවාද, ඊළඟට අන්තානන්තවාද, ඊළඟට අමරා වික්කේපවාද, අදිච්ච සමුප්පන්නවාද කියලා මෙන්න මේ විදිහට කොටස් 5කට බෙදෙනවා. හරිද? එතකොට ඊළඟට තමයි අපරන්ත කප්පිකවාද කියලා අර අපි සඳහන් කරපු විදිහට මෙතන පෙන්නපු විදිහට ඉතුරු 44 ගැන සඳහන් කරන්නේ. එතකොට ඒ 44 තමයි එතනින් එහාට මේ සංඤීවාද, අසංඤීවාද, නේව සංඤී, ආසංඤීවාද ආදී වශයෙන් දිගට යන්නේ. දැන් අධ්‍යයනයට පහසුව ඇති කරගන්න හිතට කම්මැලිකමක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ සූත්‍රයේ දිගයි කියලා. මොකද මේ කාණ්ඩෙන් කාණ්ඩෙට ටිකින් ටික කියවගෙන යන්න. එතකොට හරියම ලේසි පහසුයි. එපා වෙන්නේ නැහැ. අඩුම තරමේ අපේ ජීවිතය තුළදී මේ දීඝනිකායවත් කියවලා ඉවර කරගත්තොත් එතකොටවත් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් හොඳ අදහසක් ඇති කරගන්න. එතකොට ඔන්න ඒ පුබ්බන්ත කප්පිකා 18 අපි ප්‍රධාන කොටස් 5කට බෙදෙනවා කියලා. ඒකෙන් පළවෙනි කොටස් පළවෙනි එක සාස්වතවාද, ඒක කොටස් 4යි. සාස්වතවාද කියලා කියන්නේ ආත්මයක් තියෙනවාය කියන අදහස දැරීම. කියන්නේ සදාකාලික ආත්මයක් තියෙනවා. නැත්නම් ලෝකය සදාකාලිකයි කියලා අදහසක් ඇති කරගෙන වැඩ කිරීම. හරි? එතකොට ලෝකය සදාකාලිකයි, ආත්මය සදාකාලිකයි කියලා හිතන අය ඉන්නවා. අදටත් ඉන්න පුළුවන්. ආත්මය සදාකාලිකයි, ලෝකය සදාකාලිකයි කියලා. එතකොට එහෙම හිතපු අය හිටියා. එහෙම හිතපු අය ගැන බුදුහාමුදුරු මේ සූත්‍රය තුලදී කොටස් 4කින් පෙන්වලා දෙනවා. ආකාර 4කින් එහෙම අය හිටියා කියලා. කොහොමද? සම්ති භික්කවේ ඒකේ සමන බ්‍රාහ්මනා සාස්තවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති චතුහි වත්තුහි. මොකද්ද? සමහර ඒ පින්වත් මහාන බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයේද ලෝකයේද සදාකාලිකයයි 4 ආකාරයකින් දක්වති. මොන බලන්න. එතකොට මේ සූත්‍රයේ හිම සඳහන් කරන එක පෙන්වන්නයි අපි මේ පාඩේ ගෙනත් දැක්වේ. පළවෙනි කට්ටිය කොහොමද? එයාලා හොඳට තේරුම් ගන්න. මම ගිය සතියේ අපි සාකච්ඡාව තුලේ සඳහන් කරා පිරිසක් හිටියා බුදුරජාණන් වහන්සේට කලින් එයාලත් මේ සිත දියුණු කරමින් සිටපු පිරිසක් හිටපු බව. ඒකට අපි උදාහරණත් හින්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉඳගෙන ක්‍රමානුකූලව දිගට පැවතගෙන ආපු ආකාරය අපි සඳහන් කරා. දැන් මතක තියාගන්න ඕනේ තොරතුරු ආවර්ජනය කරගන්න ඕනේ. එතකොට දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කෙලස් තවන වීරයෙන් යුතු. ඒ කිව්වේ මේ සිත දියුණු කරන්න වැඩ කටයුතු කරමින් වීරය කරමින් ක්‍රියා කරන අය සිත සමාධිමත් භාවයට පත් වෙනවා. හරි? සිත සමාධිමත් භාවයට පත් වෙනවා. ඒ කියන්නේ පළවෙනි පිරිස ඉන්නවා. යාළුවා මොකද්ද කරේ? කෙලස් තවන වීරයෙන් යුක්තව ක්‍රියා කරන්නට යෙදුණා. අර අතීතයේ ඉඳගෙන ඒ වගේ වැඩ කරපු අය. කියන්නේ සිත දියුණු කරන්නට සිතේ තියෙන අයහපත් ගති ප්‍රහීන කරන්නට ක්‍රියා කරපු අය. මේ සිත දෙස අධ්‍යයනයක් කරපු අය. භෞතිකයේ පමණක් නෙමෙයි ආධ්‍යාත්මීය දෙසත් සොයා බැලුම් කරපු අය හිටියා. එහෙම අධ්‍යයනය කරමින් හිටපු අයට ඔන්න හිතේ සමාධියක් හටගන්න. සමාධියක් හටගත්තාම ඒගොල්ලන්ට මේ සිත සමාධිය තුල දියුණු වෙන්න එයාලට පේන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ මේ විදිහට ජාති එකක් ඒකවේ
පෙර එක භවයක් පේන්න පටන් ගන්නවා. අපි හිතමු දැන් ගිය භවයේ අපි හරකෙක් වෙලා හිටියේ කියලා. ඕන්න හරකෙක් වෙලා හිටිය කියලා පේනවා. සමහර කෙනෙකුට. තව කෙනෙකුට පේනවා ಜಾති දෙකක්. භවයන් දෙකක් පේනවා. ඊට කලින් භවයේ වෙනත් සතෙක්කෝ වෙනත් අපාය වෙන කොතන හරි හිටිය කියලා කියමු. එතන පේනවා. හරි. තව කෙනෙකුට පේනවා ಜಾති තුනක්. මේ විදියට ඔහොම ගිහිල්ලා ಜಾති 100,000ක් පමණ. ಜಾති 100,000ක් පමණ. ඒ කියන්නේ ಜಾති ලක්ෂයක් විතර දුර අතීතය බලන්න පුළුවන්කම ඇති වෙනවා සමහර කෙනෙකුට. මේ විදියට දකින්න පුළුවන්කම ඇති වුනහම එයා හිතන්නේම අතීතේ ඉඳගෙන පැවතගෙන එන ආත්මයක් තියෙනවා. ඒක මේ එක එක භවෙන් භවයට විවිධ විදියට විවිධ සතුන් විදියට පුද්ගලයන් විදියට ආදී වශයෙන් මේ දීර්ඝ කාලයක් තිස්සේ මේක තියෙනවා විනාශ වෙන්නේ නැහැ කියලා එයාලා හිතනවා. අන්න එයාලා අදහසක් ඇති කරගන්නවා මොකද්ද? සදාකාලික ආත්මයක් තියෙනවා කියන එක. හරි? ඒකෝර දැන් මෙතෙන්දි මේ බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මේ ඒකම්පි ಜಾති ද්වේපි ಜಾති කියලා අන්නේ විදියටයි පැහැදිලි කරන්නේ. එක පිරිසක් ඉන්න එයාලට ඕ විදියට කෙනෙකුට එක જાතියක් දකින්න පුළුවන් විතරක්, තව කෙනෙකුට දෙකක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට පහක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට 100ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට ಜಾති 100,000 ගාණක් වෙන්න පුළුවන් දකින්න පුළුවන්කම ඇති වෙනවා. හරි. ඒ පළවෙනි කොටස. ඔන්න ඔය විදියට ආත්මය සදාකාලිකයි කියලා හිතුවා. මොකද ඒගොල්ලෝ ಜಾති දිගට මේක දකින්න පුළුවන්කම ඇති වුණු නිසා. ඊළඟට දෙවෙනි පිරිස කවුද? ඒ අයත් අර කෙලෙස් තවන වීරියෙන්ම වැඩ කටයුතු කරගෙන ගියපු පිරිසක්, සිත දියුණු කරමින් ක්‍රියා කරපු පිරිසක්. එයාලට මොකද්ද? ඒකම්පි සංවට්ට විවට්ටං, දේපි සංවට්ට විවට්ටානි, තීනිපි සංවට්ට විවට්ටානි, චතුරාරිපි සංවට්ට විවට්ටානි, පංචපි සංවට්ටානි විවට්ටානි, දසපි සංවට්ටානි විවට්ටානි. ඔන්න. එයාලට පුළුවන්කම ඇති වෙනව මොනව කරන්නද? අරයට ಜಾති 100,000ක් දකින්න පුළුවන්කම ලැබුණා. මෙයාලට සමහර පිරිසක් ඉන්නවා එක සංවට්ට විවට්ටයක්, එක කල්පයක් දකින්න පුළුවන්කම ඇති වෙනවා. කල්පයක් දුරට. කල්පය ගැන විස්තර කරන බුදුහාමුදුරුවෝ පබ්බතූපම සූත්‍රයේ සඳහන් කරපු උදාහරණය මතක ඇතිනේ සමහර අයට. කොහොමද? ගව් 16ක් දිග, ගව් 16ක් පළල, ගව් 16ක් උස පර්වතයක් අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා ප්‍රෙදි කඩකින් පිරිමැදලා ගියොත් පුද්ගලයෙක් ඒ පර්වතය ගෙවුනත් කල්පේ තරම් ඉක්මනට ගෙවෙන්නේ නැහැ කියලා, කාලය ගත වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. ඒ තරම් අති දීර්ඝයි කල්පය. එතකොට කෙනෙකුට ඒ තරම් දිග කල්පයක් දක්වා දකින්න පුළුවන්කම ලැබුණා. සමහර අයට කල්ප දෙකක් පුළුවන් වුණා. සමහර අයට කල්ප තුනක් පුළුවන් වුණා. සමහර අයට කල්ප 4ක් 5ක් බලන්න පුළුවන් වුණා. සමහර අයට ඒ වගේ කල්ප 10ක් බලන්න පුළුවන්කම ඇති වුණා. ඒක කොච්චර ඈත ඉතිහාසයක් ඒගොල්ලෝ දැකලා තියෙනවද? ඒකට පුද්ගලයාගේ සසර ගමන කොච්චර දිගයිද කියන එක අපිට පැහැදිලි. අපි මේ මොන තරම් දීර්ඝ සංසාර ගමනකද පැමිණෙන්නේ. එතකොට තුන්වෙනි පිරිස ඒ වගේ අර කල්ප එකක් දෙකක් නෙමෙයි, සමහර අයට පුළුවන්කම ලැබුණා කල්ප 40ක් විතර බලන්න පුළුවන්කම ලැබුණා. හරි. මේ විදිහට 10ක් 20ක් 30ක් 40ක් දක්වා කල්ප බලන්න පුළුවන්කම ලැබුණා තුන්වෙනි පිරිසට. මේ විදිහට පළවෙනි පිරිස මොකද්ද කරේ? ඒගොල්ලන්ට භවයන් 100,000 ගණනක් දකින්න පුළුවන්කම ලැබුණා. මෙයාලා හිතුවා ආත්මය දිගටම තියෙනවා කියලා. දෙවෙනි පිරිස හිතුවා කල්ප 10ක් විතර දකින්නකොට යාලා හිතුවා ආත්මය දිගට තියෙනවා කියලා. තුන්වෙනි පිරිස හිතුවා කල්ප 30ක් 40ක් දකින්නකොට යාලා හිතුවා ආත්මය දිගට තියෙනවා කියලා. ඒගොල්ලන්ට පේන්නේම ආත්මය දිගට තියෙන එක විතරමයි. එතකොට එයාලගේ කැපැසිටි එක අනුව තමයි, හඳුනා ගැනීමේ ප්‍රබලතාවය අනුව තමයි ඒගොල්ලෝ කොටස් උනේ. පිරිසකට ටිකයි බලන්න පුළුවන් උනේ, තව පිරිසකට ඊට වඩා බලන්න පුළුවන් වුණා.
තුන්වෙනි පිරිසට ඊටත් වඩා බලන්න පුළුවන්කම ඇති වුණා. හරි. එතකොට හැබැයි හතරවෙනි පිරිස ඊටත් වඩා බලන්න පුළුවන්කම ඇති වුණු අය නෙමෙයි. හතරවෙනි පිරිස මෙන්න මේ අද ලෝකේ ඉන්න අපි වගේ අය. ඒ මොකද? කොහොමද? හතරවෙනි පිරිස තර්කයෙන් නිගමනයන්ට එනවා. තර්ක කරනවා. එක එක තමන්ට තියෙන අදහස් අනුව තැන් තැන් වලින් දැනගත් දේවල් අනුව තර්ක කරනවා. ඒගොල්ලෝ අර හිත දියුණු කරලා ඊළඟ භවයක් දැකලා හෝ භවයන් කීපයක් දැකලා නෙමෙයි තර්ක කරනවා ආත්මයක් තියෙන්න පුළුවන්. මේ අහවල් තැනදී මේ වගේ පරිශ්‍රණය කරලා තියෙනවා. ඊළඟට මේ මැරෙන අය මරණයට ඔපරේෂන් කරද්දී මේ වගේ උඩට ගිහිලා ආත්මය ඉඳලා ආපු ශරීරයට ආපු අවස්ථා තියෙන ඕවාදී වශයෙන් විවිධ කතා කියමින් තර්කයට ඉඩ දෙමින් එයාලා අන්තික ආත්මයක් තියෙනවා කියලා එයාලා අදහස් ඇති කරගන්නවා. ඒ වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හතර කොටසම ගැන සඳහන් කළ උන්වහන්සේ පැහැදිලි කරනවා භික්ෂූනි මම මේ හතරටම අයිති වෙන්නේ නැහැ. ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ කවුද කියලා හොඳට තේරුම් ගන්න. අපි කොට වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ පෙර භවයේ ඊට කලින් භවයේ. එතකොට ඒ නිසා බෝසතාණන් වහන්සේ මෙච්චර කාලයක් මෙහෙම ජීවත් වෙලා තියෙනවනේ. කල්ප 91කට කලින් මේ විස්තර තියෙනවනේ. පුසබුදුහාමුදුරුවෝ කාලේ ඉඳන් විස්තර තියෙනවනේ. ආදී වශයෙන් විවිධ විදියට අපිට අදහස් මතවාද දරන්න පුළුවන්. එතකොට අපිට ඔළුවට යන්න පුළුවන් උන් ඔය ආත්මවාදී සංකල්පය. හරි? ඒ නිසා බොහොම පරිස්සමින් මේක තෝරා බේරා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මෙතෙන් බොහොම පැහැදිලිව සඳහන් කරනවා මම මේ හතරටම අයිති වෙන්නේ නැහැ. මම මේ හතරටම අයිති වෙන්නේ නැහැ. මම දරන මතය මොකක්ද? මගේ මතය සහ ඒක ඇත්තටම මතයක් නෙමෙයි ඒක යථාර්ථය. ඒක තමයි යථාර්ථය. ලෝක පවතින දේ ඇත්ත මොකක්ද? මෙන්න මෙහෙමයි. වේදනානං සමුදයංච අත්ංගමංච අසාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගත. ඔන්න භික්ෂූනි මහණෙනි මේ වේදනං කියලා කියන්නේ දුක් වේදනා හෝ සැප වේදනා හෝ අදුක්ඛම සුඛ වේදනා. යම් වේදනාවක් පුජ්‍යලයකට හට ගන්නවනම් ඒ හටගන්න වේදනාව ඇති වෙන්නට හේතුව දන්නවා. බුදුහාමුදුරු හේතුව දන්නවා. වේදනාව නැති කරන්න පුළුවන් විදිය දන්නවා. දුරු කිරීමේ හේතුව දන්නවා. ඊළඟට මේ රස විඳීමක්, ඊළඟට ප්‍රතිඵල භුක්ති විඳීමක්, හික්මීමක්, ක්‍රියා කිරෙන මේ හික්මීමක් ඇති කරගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව බුදුහාමුදුරු දන්නවා කියලා සඳහන් කරනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ පිළිබඳව අවබෝධය ඇති කරගෙන හික්මීම ඇති කරගත්තොත් ඒක හික්මීම ඇති කරගන්නේ කොහොමද? මේ හේතුඵල න්‍යායාත්මක ස්වභාවය දැකලා හික්මීම ඇති කරගත්තොත් අන්‍යයා කෙලෙසුන්ගෙන් මිදෙනවා. එතකොට අරාය කෙලෙසුන්ගෙන් මිදෙන්න වැඩ කරලා කොහොමද වුනේ? යාලා ආත්ම ගණනාවක් දැකලා ආත්මයක් තියෙනවා කියලා අදහසක් ආව. හැබැයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මම එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමේ වගේ නෙමෙයි. යම් කිසි කෙනෙකුට වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවට හේතුව මොකක්ද කියලා දන්න. එතකොට වේදනාව නැති කරන්න ඕන නම් නැති කරන්න හේතුව දන්න. යම් කිසි කෙනෙක් ඒක ආස්වාදයේ විඳිමින් කටයුතු කරනවා නම් ඒකට හේතුව බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ වගේම මේක හික්මීම ඇති කරගත්තොත් මේක දැකලා ඒකෙන් කෙලෙස් දුරු කරන්න පුළුවන් කියන එක පිළිබඳව බුදුහාමුදුරුවෝ දන්නවා කියන එක සඳහන් කරා. හරි. ඒතකොට බුදුහාමුදුරුවන්ගේ ආකල්පය බුදුරජාණන් වහන්සේ කවුද කියන එක පිළිබඳව අපිට මෙතනින් හොඳට පැහැදිලි වෙනවා. අපි ඔබට මතක ඇති සමහරක් වෙලාවට බුදුරජාණන් වහන්සේ යනු කවුරුන්ද කියලා ගිය වස්සාන කාලය තුලදී ධර්ම දේශනාවක් කරා. ඒකේ පැහැදිලි කරේ මෙන්න මේ කාරණාවයි. බුදුහාමුදුරුවෝ හේතුඵල න්‍යායාත්මක ලෝකයේ දකින්න විදිය. බුදුහාමුදුරුවෝ මේ
භවයන් ගැන කියන කෙනෙක්වත් ඊළඟට ඉදිරි අනාගතය කියන කෙනෙක්වත් ඉදිරි භවයන් ගැන කියන කෙනෙක්වත් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සිදුවිය හැකි දේවල් පිළිබඳව ඉස්සරහා අනාගතය බලලා කියන කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ යනු බොහොම සරල දීපයක් ගත කරපු සාමාන්‍ය පාරේ වැඩපු ඊළඟට තැන් වල බුදුහාමුදුරුවෝ විවේකී ස්ථානවල සාමාන්‍ය පුද්ගලයෝ ජීවත් වෙන ස්ථානවල ජීවත් වුණු හරීම උත්තම සරල මිනිසෙක් කියන එක. උන්වහන්සේ සරලකම තුළ ජීවත් වෙමින් මහා උසස් දැනීමක් ලෝකයේ පිළිබඳව දැනගෙන කිසිදු කම්පාවකින් තොරව ඇත්ත සැටියෙන් දකිමින් ජීවත් වුණු ශාස්ත්‍රූවරයන්න් වහන්සේ නමක් පිළිබඳවයි. ශාස්ත්‍රූවරයන්න් වහන්සේ නමක් කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ මෙතනින් අපිට මේ කියන්නේ. එතකොට අපි ගොඩ වෙලාවට බුදුරජාණන් වහන්සේ පිළිබඳව දකින විදිය හොඳට හිතලා බලන්න. මොනතරම්නම් වැරදි අයුරින් සමහර වෙලාවට අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ යනු මහා ප්‍රඥාදරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ සඳහන් කරන්නේ මෙතෙදි පෙන්වලා දෙන්නේ මගේ සීලය ගැන නෙමෙයි කතා කරන්න ඕන. මගේ තියෙන පුංචි සීල, මධ්‍යම සීල, මහා සීල නෙමෙයි. මෙන්න මේ ප්‍රධාන ධර්ම කාරණය පිළිබඳව කතා කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ අපිට මේ සූත්‍රය තුල සඳහන් කරන්නේ. මූලික කොටස තුලදීම. උන්න බලන්න එතින්දී උන්වහන්සේ ඒක අපිට කියන විදිය, එතින්දී දේශනා කරන විදිය ඉමේකෝතේ භික්කවේ ධම්මා ගම්බීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිත වේදනීය. මේක ග්‍රහණය කරගන්න පුළුවන්, මේක දරා ගන්න පුළුවන්, මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අර පෘථග්ජන සාමාන්‍ය විදියට දකින්න අයට නෙමෙයි. මේක දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේක හරි ගැඹුරුයි, ගම්බීරයි, මේක දුෂ්කරයි තේරුම් ගන්න, අවබෝධ කරගන්න හරි දුරනුබෝධා කියලා කියන්නේ ඒකයි. මේක අවබෝධ කරගන්න ගොඩක් අමාරුයි. මේක ශාන්තයි, ප්‍රණීතයි. මේක අවබෝධ වුණ තැන හරි ශාන්තයි, ප්‍රණීතයි. ඇයි හේතුව? දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. පුද්ගලෙක් ඉන්නවා කියලා හිතන්නේ නැහැ. හේතුඵල න්‍යායෙන් දැක්කාම දුක තියෙනවා නම් දුකට හේතුව දකිනවා. සතුට තියෙනවා නම් සතුටට හේතුව දකිනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයට හේතුව දකිනවා. සිත ශාන්ත භාවයටපත් වෙනවා, ප්‍රණීත භාවයටපත් වෙනවා. දෙයක් දිහා බොහොම ප්‍රබුද්ධ විදියට දකින ක්‍රමයකුයි බුදුහාමුදුරන්ට තිබුණේ. බුදුරජාණන් වහන්සේ තර්කයෙන් මේක වටහා ගන්න එපා කියලා උන්වහන්සේ සඳහන් කරන්නේ. අතක්කාවචරා කියලා කිව්වේ ඒකයි. සමහරු මේ ධර්මයේ තර්කයෙන් වටහා ගන්න හදනවා. මේක තර්කයෙන් වටහා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පණ්ඩිත වේදනීය. පණ්ඩිත වේදනීය ධර්මයක්. එතකොට මෙන්න මේක මේ වගේ යේ තථාගතෝ සයං අභිඥා සච්චිකත්වා පවේදිති. මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උසස් ඥානය අර ආත්ම එකක් දෙකක් දැකලා ඊළඟට ආත්ම 10000ක් දැකලා ඊළඟට ආත්ම කල්ප ගණන් දැකලා ඒ විදියට දැකලා ඇති කරගත්ත තරම් උසස් දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් නෙමෙයි, ඊට වඩා මහා උසස් දෙයක් මේ සඳහන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්නලා දෙනවා. මොකද අර සියල්ලක් බුදුහාමුදුරුවෝ අත්විඳලා දැකලා උන්වහන්සේව ප්‍රායෝගිකව ක්‍රියා කරලා තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා ඔබේ ජීවිතය තුළදී මේ සූත්‍රයේ මූලික කොටසින් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මොන විදියට දකිමින් ක්‍රියා කළ යුතුද කියන එක සම්බන්ධයෙන්. අපි අපේ ජීවිතය තුළදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොන වගේ අවබෝධකින් ක්‍රියා කළ යුතුද කියන එක සම්බන්ධයෙන් අපිට වැටහීම ඇති කරගත යුතුයි. ඒ නිසා කාට හරි කියනවා නම් බුදුහාමුදුරුවෝ ගැන බුදුහාමුදුරුවෝ මේ වගේ කියලා, කාට හරි වෙනත් කෙනෙක් ඇහුවොත් බුදුහාමුදුරුවෝ ඕගොල්ලන්ගේ ශාස්ත්‍රවරයා මොන වගේ කෙනෙක්ද කියලා අපිට කියන්න නිශ්චිත උත්තරයක් තියෙන්න ඕන. ඒ මොකක්ද? උන්වහන්සේ සෑම විටදීම සෑම දෙයක් දෙසම දැක්කේ හේතුඵල න්‍යායාත්මකවයි. යම් දෙයක් පවතින්නේ නම් එහි පවතින හේතුන් උන්වහන්සේ දැක්කා. යම් දෙයක් පවතින්නේ නම් එය නැති කරන්නට පුළුවන් ආකාරයේ හේතු ටික උන්වහන්සේ දැක්කා.
ඒ නැති කිරීම ඒ හේතු ටික නැති කිරීම තුලින් තමයි උන්වහන්සේ සෑම විටදීම මේ මනසට සුවපත්කම සහ නිවීම රැගෙනාවේ කියන එක පිළිබඳව අපිට කියන්නට පුළුවන්. මොන තරම්නම් ප්‍රබුද්ධ සාකච්ඡාවක්ද මේක. මොන තරම්නම් ප්‍රබුද්ධ හඳුන්වා දීමක්ද මේක. මොන තරම්නම් උත්තුංග පැහැදිලි කිරීමක්ද මේක. බුදුරජාණන් වහන්සේ මේ අපිට පෙන්වලා දීපු මේ උත්තුංග සාකච්ඡාව අපිට මේ පෙන්වලා දුන්නු උත්තුංග පැහැදිලි කිරීම මේ පෙන්වලා දීපු උත්තුංග මඟ පෙන්වීම පින්තුනේ ජීවිතය තුළ අපි බුදුරජාණන් වහන්සේ තුලින්ම දකිමින් අපේ ජීවිතයට ළඟා කරගන්න ක්‍රියා කරන්නට මඟ පාදා ගන්නට මේ සූත්‍ර අධ්‍යයනයන් ගොඩක් ඔබට පිටුවහලක් වේවි කියන අදහස ඔබ තුල රඳවමින් අදට මේ වැඩසටහන තුල සාකච්ඡා කෙරෙන කාරණා නිමාවට පත් කරනවා. කාට හරි ගැටලුවක් තියෙනම් විමසන්නට අවස්ථාව සලසලා දෙනවා.